නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. අම්බන්තේ සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්නතුනි, ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා සද්ධර්ම දානමය කුසලයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් නැවත ඇති කරගෙනම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ වේලාම සූත්‍රයේ සාකච්ඡා කරමින් වේලාම බ්‍රාහ්මණතුමා තමන්ගේ දානයේදී දෙනුන් දන් දුන්න හැටි සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. ඊළඟට සඳහන් කරනවා මේ දානයේ කන්‍යාවන් 84000ක් දන් දුන්නා කියලා. සමහර වෙලාවට මේ කන්‍යාවන් දානයට දුන්නේ කොහොමද කියන කාරණාව සමහර කෙනෙකුට ප්‍රශ්නයක් හැටියට නැගෙන්න පුළුවන්. වේලාම බ්‍රාහ්මණතුමාට දන් දෙන්න මේ බොහෝ වස්තු එවලා තියෙන්නේ රජවරු. තමන්ගෙන් ඉගෙනගත්ත රජවරු 84000ක් ඉන්නවා කියලා අපි සඳහන් කළා. එතකොට මේ රජවරු මේ කන්‍යා ලඳුන්ගේ මව්පියන්ගේ අවසර ඇතුව, ඒ දැරිවියන්ගේ කැමැත්තත් ඇතුව ඒ අය මව්පියන්ගෙන් ඉල්ලගෙන ඒ අයට රන් රිදී මුතු මැණික් ආදී මේ සියල්ලම පලන්දවල සරසවල සතුටු කරවලා වේලාම බ්‍රාහ්මණතුමා ගාවට යොමු කරනවා. එතකොට බ්‍රාහ්මණතුමා ගාව කන්‍යා ලඳුන් දැන් ඉන්නවා රණින් රිදියෙන් මුතු මැණික් වලින් සරසපු 84000ක්. එතකොට බ්‍රාහ්මණතුමා කැමති අයට මේ කාන්තාවක් අරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයාත් එක්ක ඇය ඊටාම කැමැත්තෙන් තමයි යන්නේ. ඒ විදිහට තමයි මේ දානේ දීලා තියෙන්නේ. කන්‍යා ලඳුන් 84000ක් දන් දුන්නා කියලා කියන්නේ ඒකයි. ඔවුනොවුන්ගේ කැමැත්තෙන් ඇවිල්ලා තමන්ගේ කැමැත්තෙන්ම තමයි කැමති පුද්ගලයාත් එක්ක යන්නේ. ඒකයි මේ කන්‍යාවන් 84000ක් දන් දුන්නා කියලා මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පල්ලංක 84000ක් දන් දුන්නා කියලා. මිනි කොඩොල් පැලඳි කන්‍යා ලඳුන් 84000ක්. ඊළඟට සඳහන් කරනවා කොඳු පළස් සුදු ඇතිරි සහ එළුලොම් ඇතිරු ඇතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත
දෙපස තැබූ කන් වයින් ඇති 84,000ක් පළඟ. මෙතන පළඟ කියලා කියන්නේ මේ පල්ලංක. පල්ලංක කියලා කියන්නේ ඉඳ ගන්නත් පුළුවන් සැතපෙන්නත් පුළුවන්. එහෙම ආසන. අද සාමාන්‍යයෙන් අපි කවිච්චි වගේ කියලා කතා කරන ආසන වලට තමයි මේ පල්ලංක කියලා කියන්නේ. ඊටාම ලස්සනට අලංකාර කරලා තිබිලා තියෙනවා. හිසට එක කොට්ටයක් විශේෂයෙන් රතු කොට්ටයක්. හිසට එක රතු කොට්ටයයි පයට එක රතු කොට්ටයයි. සුදු වස්ත්‍ර එළලා ඒ මත එළුලොම් සහිත තව ඇතිරිල්ලක් දාලා තියෙනවා. එළුලොම් සහිතයි කියලා කියහම ඊටාම සිනිදුවට සකස් කරලා තියෙන මේ වස්ත්‍ර. දැන් වර්තමානයේත් ඔය බැටළුවන්ගේ ලෝම වාගේ කපලා අරගෙන ඊටාම සිනිදු වස්ත්‍ර හදනවා. සීත කාලයට පාවිච්චි කරන්න ගැලපෙන වස්ත්‍ර හදනවා. එතකොට ඒක තව කෙනෙකුට හිතා ගන්න බෑ මේ තියෙන බැටළු ලෝමයි කියලා. ඒ තරම් පිරිසිදු කරලා සිනිදු කරලා ඒ වස්ත්‍ර හදලා තියෙන්නේ. ඉතින් ඒ වාගේ සකස් කරපු විශේෂ ඇතිරිලි සහිත මුවහම් සහ උඩුයන් ඇතුව සකස් කරපු විශේෂ පල්ලංක 84,000ක් දන් දීලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා ඊටාම සිනිදු වස්ත්‍ර සියුම් කොමු පිලි කෝසෙය්‍ය පිලි කම්බිලි කපු පිලි වස්ත්‍ර 84,000ක් දන් දුන්නා කියලා. මේ තියෙන්නේ එදා තිබිච්ච උසස්ම වස්ත්‍රවල නම් කොමු පිලි කෝසෙය්‍ය පිලි කම්බල සහ කප්පාසික. එදා තිබිච්ච උසස්ම වස්ත්‍ර වර්ග 4ක නම් තමයි මේ තියෙන්නේ. ආන් ඒ වාගේ වස්ත්‍ර 84,000ක් දන් දීලා තියෙනවා. ඉන් පස්සේ සඳහන් කරනවා පින්නතුනි ආහාර පාන ගැන නම් මොන කතාවක්ද කියලා. හරියට නිකන් ගංගා ගලනවා වගේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අඩුවක් නැහැ. ඕනෙම જાති ආහාරයක් තියෙනවා. මෙතන පැහැදිලි කරනවා කටින් කඩ කඩා කන ආහාර තිබිලා තියෙනවා. හපලා කඩලා කන ආහාර. ඊළඟට සඳහන් කරනවා දතින් කඩාගෙන කන ආහාර හපලා කන ආහාර. සමහර ආහාර තියෙනවා දත් වලට තද කරලා කඩන්න ඕනේ. කඩලා හපලා කනවා. සමහර ඒවා තියෙනවා කෙලින්ම කට ඇතුළට දාලා හපලා කනවා. එතකොට ආහාර වර්ග දෙකක්. මේ ආහාර තිබිලා තියෙනවා. ඊළඟට දිවෙන් ලෙව කන ආහාර තිබිලා තියෙනවා. සමහර දේවල් වල රස බලන්න අපි දිවෙන් ලෙව කකා වගේ තමයි රස බලන්නේ. එහෙම ආහාර තිබිලා තියෙනවා. ඊළඟට මේ අපි සූප්පු කරනවා කියනවා වගේ ඒ වාගේ රස බලන ආහාර තිබිලා තියෙනවා. රස උරා බීලා රස බලන ආහාර වර්ග වෙනම තිබිලා තියෙනවා. එහෙම පාන වර්ගත් තිබිලා තියෙනවා. මේ ආදි වශයෙන් විවිධ වර්ගවල ආහාර පාන වලින් අඩුවක් නැහැ. ඒකයි සඳහන් කරන්නේ ගංගා ගලනවා වගේ අහවල් ආහාරය නම් මෙතන නැහැ කියලා කාරණාවක් නැහැ. අවශ්‍ය තරම් ආහාර තිබුණා. 12 යොදුනක් සතපුම් 120ක එක දිගටම ලිප් බැඳලා දන් දුන්නා කියලා සඳහන් කරනවා. කොච්චර කාලයක්ද? අවුරුදු 7යි මාස 7ක්. ඊළඟට සඳහන් කරනවා අවශ්‍ය තැන් වලට වෙන වෙනම විශේෂ කෝෂ්ඨාගාර පිහිටවල තිබුණා කියලා. ඒ කියන්නේ තැන් වල ඊටා විශාල ගබඩා හදලා තිබිලා තියෙනවා. ඒ ගබඩාවල මේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම වෙන වෙනම ඊ타මත්ම පහසුවෙන් අහවල් දේ ඕනේ වෙච්ච ගමම්ම ගිහිල්ලා ගන්න පහසුවෙන් සකසලා අතුරලා තිබිලා තියෙනවා. ගොඩ ගහලා තිබිලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දේවල් වල යම් අඩුවක් තිබුණොත් වහාම මට ඇවිල්ලා කියන්න කියලා සේවකයන්ට දන්වලා තිබ්බා කියලා. මෙතන සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණාව පැහැදිලි කරගෙන යන්නේ
එහෙනම් තව දන් දීලා තියෙන්නේ මොනවද කියන කාරණාව ඒ දානේ මහත්ඵල කරගන්න ආකාරය ළඟට පැහැදිලි කරනවා. අනාථපිණ්ඩික සිටුතුමාට මේ කාරණාව සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිටුතුමනි දැනගන්න මේ වේලාම කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා. ඒ කාරණාව ඊළඟට සඳහන් කරනවා ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම දානයක් දුන්නේ මමමයි කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තාමත් මමත්වයේ තියෙනවද කියලා මිත්‍යා දෘෂ්ටිකයෙකුට වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් උත්තරයක් දීලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ළඟ කිසි මමත්වයක් නැහැ. නමුත් වර්තමානයේ අපිට දන් දෙන හැටි හොඳට ඉගෙන ගන්න කියලා දෙන්න ඕන හින්දායි මේ කාරණාව කියලා තියෙන්නේ කියලා. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ ගාව මමත්වයක් නැහැ. මේ දුන්න මහා දාණයට වඩා ආනිසංස සහිතව අපිට දන් දෙන්න පුළුවන්කම තියෙන බව භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්නනවා. වේලාම බ්‍රාහ්මණතුමා දුන්න ඒ මහා දාණයට වඩා බොහෝසේ ආනිසංස සහිත දානයන් මේ ශාසනය දෙන්න පුළුවන් බවයි පෙන්වන්නේ. ඒකයි පින්නතනේ ඊළඟට මෙතන සඳහන් කරලා තියෙන්නේ එක සෝවාන් වහන්සේ නමක් වැළඳවීම වේලාම බ්‍රාහ්මණගේ දාණයට වඩා අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. එතකොට මේ දාණය සඳහා කොයිතරම් වියදම් කරන්න ඇද්ද? මොනතරම් දේවල් පිළියෙල කරලා තියෙන්නේ ඇද්ද? කොයි විදිහට සකසලා තියෙන්නේ ඇද්ද? කියන කාරණාවල් අට කතාවට අනුව තව ඊටාම දීර්ඝව විස්තර කරනවා. නමුත් අපි මේ බොහොම කෙටි ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්න යෙදුනේ. ඒකෙන් කතා කළා සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන එක මොන තරම් උනන්දුවෙන් කරලා තියෙනවද? මහා බෝසතාණන් වහන්සේ ඒ විදිහට දන් දීපු නිසා තමයි ශ්‍රීපාද පද්මයන් දෙක යට විශේෂ චක්‍ර ලාංඡන දෙකක් බුදුරජාණන් වහන්සේගේ පිහිටලා තියෙන්නේ. ඒ චක්‍ර ලාංඡන දෙක අර දහසකින් යුක්තයි කියලා සඳහන් කරනවා. ශ්‍රීපතුලේ චක්‍ර ලාංඡන දෙකක් තියෙනවා. මේ ලාංඡන පිහිටන්නේ මොනවා නිසාද? මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වලා දන් දුන්න නිසා. එහෙම නැත්නම් අංග සම්පූර්ණව දුන්න හැම දානයක්ම දීලා තියෙන නිසා. අපිටත් මෙතන අවවාද කරන්නේ දෙන දේ ප්‍රණීත වේවා, දෙන දේ රළු වේවා, මනවින් සකසලා පිළියෙල කරලා පිළිගන්වන්න ඒකේ ආනිසංසය ඊටාම ඉහළයි කියලා. එhmenan කොහොමද දෙන්න ඕනි කියන කාරණාවල් අපි මුලින් කතා කළා. එhmenan මෙතන දක්වනවා මේ දුන්න මහා දාණයට වඩා එක සෝතාපන්න කෙනෙකුට දෙන ආහාර වේල මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. පින්නතුනි ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් ප්‍රතිග්‍රාහකයාගේ සීලය නිසා දානය මහත්ඵල වෙනවා. එතකොට කවුද ප්‍රතිග්‍රාහකයා? අපි දෙන දානේ පිළිගන්න කෙනාට තමයි ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ. ප්‍රතිග්‍රාහකයා යම්සේ සිල්වත්ද ඒ සීලේ ප්‍රමාණයට දායකයට ලැබෙන ආනිසංසය වෙනස් වෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දානයක් දෙන්න තිබුණොත් ඊට පල්ලෙහින් ඉන්න අය දහස් ගණනකට දුන්නට වඩා එක සෝවාන් වහන්සේ නමක් වළඳවන එක වටිනවා. පල්ලෙහින් ඉන්න අය ගැන අපිට සඳහන් කරන්න දෙයක් නැහැ. වේලාම බ්‍රාහ්මණතුමාගේ දානේ මතක් කරගත්තාම මොනවද දීලා තිබුණේ කියලා ඒ මහ දානෙට වඩා එක සෝවාන් වහන්සේ නමක් වළඳවන එක වටිනවා කියලා මෙතන සඳහන් කරනවා. දායක වශයෙන් නොවේ ප්‍රතිග්‍රාහක වශයෙන් කියලාම සඳහන් කරන්න හේතුවක් තියෙනවා. මුළු දඹදිව පුරාම මොකද පින්නතේ භාග්‍යතුන් වහන්සේගේ සීමාව අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට දන් දීම කොහොම ආනිසංස වෙනවද? අපි ඒක සාකච්ඡා කරමු අවසානයේට. ඊළඟට සඳහන් කරනවා එක සකදාගාමින් වහන්සේ නමක් වැළඳවීම සෝවාන් වහන්සේලා 100ක් වැළඳවීමට වඩා මහත්ඵලයි කියලා. එක් අනාගාමින් වහන්සේ නමක් වැළඳවීම සකදාගාමීන් වහන්සේලා 100ක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
එක රහතන් වහන්සේ නමක් වැළඳවීම අනාගාමීන් වහන්සේලා 100ක් වැළඳවීමට වඩා මහත්ඵලයි. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම රහතන් වහන්සේලා 100ක් වැළඳෙව්වාට වඩා මහත්ඵලයි. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් වැළඳවීමට වඩා මහත්ඵලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැළඳවීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනියම වැළඳවීමට වඩා මහත්ඵලයි. මෙතන සඳහන් කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන එක තනියම භාග්‍යතුන් වහන්සේට දන් දෙනවට වඩා ඊටාම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට දන් දීමේ තරම මෙතන සඳහන් කරනවා කොහොමද කියලා මුළු ජම්බුද්දීපය පුරාම ඒ කාරණාව හොඳට අපිට මතක තියෙන එක හරි වටිනවා. මොන කාරණාව සඳහාද කියලා මම සිහිපත් කරනවා. එතකොට අපේට දැන් ජම්බුද්දීපය මතකයි ආසියා සහ යුරෝපා මහද්වීපය අද හැටියට සඳහන් කළා. මේ මුළු ජම්බුද්දීපය පුරාම එක පොතේ විස්තර කරනකොට සඳහන් කරනවා මුළු දඹදිවම සමතලා කරලා බෙර ඇහැක් වගේ කරලා කියන්නේ බෙරේක එක පැත්තේ අර හැමේ කිසිම ඇදයක් පළුද්දක් නැහෙනේ. ඒක මනාව ඇදලා හිර කරලා තියෙන්නේ. අපි අතින් ස්පර්ශ කළත් කිසිම කඳු ගැටයක් නැමිච්ච තැනක් එහෙම තැනක් අහුවෙන්නේ නැහැ. බෙර ඇහැක් වගේ කියලා කියන්නේ මුළු දඹදිවම ඒ විදිහට සමතලා කරලා මුළු ජම්බුද්දීපයේම සෝවාන් වහන්සේලා පේලි 10ක් වඩා හිඳුණා. ජම්බුද්දීපේ පුරාම සෝවාන් වහන්සේලා පේලියට පේලි 10ක් වඩා හිඳුණා. ඊළඟට සකදාගාමීන් වහන්සේලා පේලි 5ක් වඩා හිඳුණා. අනාගාමීන් වහන්සේලා පේලි 2මාරයි, මහරහතන් වහන්සේලා පේලි 1මාරයි, පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1යි. මේ සියලු දෙනා වහන්සේලා එක් පැත්තක තියෙනවා. බුදුරජාණන් වහන්සේ තනියම තව එක පැත්තකින් තියෙනවා. ජම්බුද්දීපයේ පුරාම වඩා හිඳවපු සෝවාන් වහන්සේලා පේලි 10යි, සකදාගාමීන් වහන්සේලා පේලි 5යි, අනාගාමීන් වහන්සේලා පේලි 2මාරයි, රහතන් වහන්සේලා පේලි 1මාරයි, පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1යි. ඒ සියලු දෙනා වහන්සේට දන් දුන්නට වඩා තනියම ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ දක්ඛිනාර්ය භවයේ නම් සීමාවක් නැහැ. එහෙමනම් මම සඳහන් කළා ඒ කාරණාව හොඳට මතක තියාගන්න කියලා. මෙදත් හරියටම බුද්ධ පූජාව කරගන්න පුළුවන් වුණොත් මේ ආනිසංසයේ අල්ප මාත්‍ර අඩුවක් නැහැ කියන එකයි මම මේ කියන්න හිතේ. නමුත් අදත් සීලයටත් බුද්ධ පූජාවටත් දොස් කියන මිත්‍යා දෘෂ්ටිකයන් ඉන්න අපේ රටේ මේ වාගේ මහ පිංකම් මේ වාගේ මහ කුසල් අහිංසකයන්ගේ සංසාරයෙන් උදුර ගන්න දරන අය සසර කොයිතරම් අතරමං වේද කියන කාරණාව අපිට හිතා ගන්න බැරි තරම් භයානක තැනක තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ පූජාවක් හරියටම ජීවිතේ සම්පූර්ණ කරන්න නිවන් දකින්නතුරු මුළු සංසාරේ ආලෝකමත් කරන්න සැපවත් කරන්න ඒකේ තරම්ම වටිනවා. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දන් දෙනකොට තනියම බුදුරජාණන් වහන්සේට දන් දුන්නට වඩා ඒක මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. ඊළඟට පින්නතුනි මෙතන ඊළඟ කාරණාවේ සඳහන් කරනවා සිව්දිගින් වඩින භික්ෂූන් වහන්සේලා උදෙසා වෙහෙරක් කරලා පූජා කිරීම ඉහත දානයට වඩා වටිනවා කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානයට වඩා
සිව්දිගින් වඩින මහා සංඝයාට වෙහෙරක් කරලා පූජා කරන එක, විහාරයක් හදලා පූජා කරන එක වටිනවා. ඒක සඳහන් කළා. ඒක ඊටාම කුඩා කුටියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊටාම විශාල ආරාම සංකීර්ණයක් වෙන්නත් පුළුවන්. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආරාම හදලා පූජා කරපු අයත් හිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ ප්‍රමුඛ 1,68,000කට ආරාම හදලා පූජා කරපු අවස්ථාත් සඳහන් කරනවා. එහෙනම් ඊටා කුඩා කුටියක ඉඳලා ඊටාම ඉහළම තැනට යනකම් අපිට කොයි ප්‍රමාණයෙන් කරන්න පුළුවන්ද ආනිසංස සඳහන් කරනවා. කලින් සඳහන් කරපු දානයට වඩා ඊටාම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. එහෙමනම් මෙතන මේ සඳහන් කරන සරණාගමනය ඊළඟට සඳහන් කරලා තියෙන සරණාගමනය පිළිබඳව පහන් සිතින් සරණ යෑම ඒ ආරාම පූජාවට වඩා ඊටාම උතුම් කියලා සඳහන් කරනවා. පහන් සිතින් සරණ යනවා. ඒ කියන්නේ තෙරුවන් සරණ යෑම. මේ කාරණාව පින්නතුනේ මුල ඉඳලා නැවත නැවත ආවර්ජනය කරනකොට වේලාම බ්‍රාහ්මණතුමාගේ දාණය අපිට නම් ආත්ම ගානකටවත් හිතාගන්න බැරි දානයක්. ඒ දාණයට වඩා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ මේ මහෝත්තමයන් වහන්සේලා වැළඳවීම වටිනවා කියලා දේශනා කළා. ඊටත් වඩා වටිනවා කියලා දේශනා කළා සිව්දිගින් වඩින සංඝයාට විහාරයක් හදලා පූජා කරන එක ඊටත් වඩා වටිනවා කියලා සඳහන් කරනවා. පහන් සිතින් යමෙකුට තෙරුවන් සරණ යන්න පුළුවන්කම තියෙනවා නම්. හැබැයි එහෙම සඳහන් කරාම විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මේ කියලා තියෙන්නේ මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු කාරණාව ගැන නම් නෙමෙයි කියලා. ලෞකික සරණාගමනේ ඉඳලා ලෝකෝත්තර සරණාගමනේ දක්වා. මෙතන එහෙම සඳහන් කරන්නේ. ලෞකික සරණාගමනේ පින්නතුනි යම් යම් කාරණාවල් නිසා බිඳෙනවා. සමහර වෙලාවට බොහොම දුකසේ ජීවත් වෙන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ලක්ෂ 50ක් දෙන්නම් හැබැයි බෞද්ධකමත් හරින්න ඕනේ. මෙයා ඊටාම දුකසේ ජීවත් වෙන කෙනෙක්. අත්හරියද නැද්ද? ඊට වඩා ලක්ෂ 50 ගැන කැමැත්තක් තියෙනවා. යම් මට්ටමක දියුණු වෙලා ජීවත් වෙන කෙනෙකුට අපි කියමු එයා ව්‍යාපාර කරන්න ගිහිල්ලා හැම තැනම ණය වෙලා ලක්ෂ ගාණක් ණය ගමට ගෙදරට එන්න හැටියක් නැහැ. හැංගි රැට ඇවිල්ලා යනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද්ද ඉන්න කෙනෙකුට කෝටි 10ක් විතර දෙන්නම් බුද්ධ ආගමත් හරින්න කියලා කිව්වොත් අත්හරි. ඒක තමයි ලෞකික සරණාගමනේ හැටි. මේ කතා කරපු ලක්ෂ වලට කෝටි වලට නෙමෙයි. සමහර අය තහඩු නිසාත් බුද්ධ ආගමත් හරිනවා. තව සමහර අය වැසිකිළිය නිසාත් බුද්ධ ආගමත් හරිනවා. ඒ වගේ පුංචි තැනකිනුත් අපේ සරණාගමනේ බිඳෙනවා. පොත්පත් ටික නිසාත් අත්හරිනවා. ඒ වගේ සුළු ලාභ වෙනුවෙන් ආගම ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. ආන් ඒකයි මං කිව්වේ ලෞකික සරණාගමනේ ඕනෑම තැනක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර සරණාගමනේ කියලා කියන්නේ එහෙම කවදාවත් වෙනස් වෙන එකක් නෙමෙයි. කඩුව ආතේ තියාගෙන ඇවිල්ලා බුදුන් නොවේයි කියපන් එහෙම නොකියුවොත් මේ කඩුවෙන් හිස දෙපළු කරනවා කියලා කිව්වොත් මගේ හිස දෙපළු කළත් බුදුන්මයි කියන කාරණාව කියන්න පුළුවන් නම් කෙනෙකුට එයා මනාව ඒ තිසරණේ පිහිටලා ඉන්න කෙනෙක්. සෝවාන් වහන්සේ කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නෙම නැහැ. ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ අත්හරින්නේ නැහැ. සෝවාන් වුණා. මේකට හොඳම උදාහරණ කතාවක් මතක් වෙනවනම් කවුරු ගැනද මතක් වෙන්නේ? සුමන මල්කරු ගැන.
අපේ සුමන මල්කරුගේ කතාව අහලා ඇති. මල් ටිකත් අරගෙන රජ්ජුරුව ගාවට යනකොට මුලින් හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙයාට හිතෙනවා අද භාග්‍යතුන් වහන්සේ පෙරමුණේ මට මුණ ගැහෙනවා. මේ මල් ටික භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද? ආයෙ මතක් වෙනවා රජ්ජුරුවන්ට ගෙනියන මල්. රජ්ජුරුව මේ මල් ටික අද නොලැබුණොත් මගේ හිස ගසා දාන්න පුළුවන්. නැවත තර්ක කරගන්නවා. හිස ගසා දැම්මත් කමක් නැහැ. මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ මුණ ගැහිච්ච වෙලාවේ. ජීවිතේ අත්හැරලා ඒ සමන් මල් සියල්ල භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. පූජා කළා. දැන් ජීවිතේ අත්හැරලා තියෙන අද රජුරු මරනවා. කමක් නැහැ. ඊට වඩා වටිනවා මට මේ පූජාව. හැබැයි මේ මල් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් වියනක් වාගේ හැදුනා. දෙපසින් සහ පසුපසින් තිරයක් වගේ වැක්කිරෙන්න පටන් ගත්තා. බුද්ධානුභාව බලය නිසා ඒ මල් කවුරුවත් අමුණලා නැහැ, එල්ලලා නැහැ. නමුත් හරි ලස්සනට තුන් පැත්තෙන් තිරයක් වගේ තියෙනවා, උඩින් වියනක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සිරිපාද තබ තබා වඩින්න මේ මල් වියන භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහළින් දිගින් දිගටම හිසට ඉහළින් එනවා. ඒක බලාගෙන ඉඳලා මෙයා බොහොම සතුටටපත් වෙනවා. බිම්බිසාර රජුරවන්ට ගෙනියන මල් භාග්‍යතුන් වහන්සේ රාජමාලිගාවටම වඩිනවා. ගෙදර ගියහම බිරිඳ අහනවා කොමල් කියලා. බිරිඳට කියනවා මම අද මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළා. බිරිඳ කලබල වෙනවා. බිරිඳ කියනවා තමුසේ කරලා තියෙන වැඩි. දැන් ඒකෙන් ඔබටත් මටත් මගේ දරුවන්ටත් වන්දි ගෙවන්න වෙනවා. රජුරු අපි ඔක්කොම මරලා දායි. මේ කාන්තාව ස්වාමියාට කලින් රජමාලිගාවට ගිහිල්ලා රජුරවන්ට කියනවා ස්වාමීනි අනුකම්පා කරන්න. මගේ ස්වාමියා අද ඔබ වහන්සේට ගෙනාවු මල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කරලා දඬුවම් දෙනවා නම් එයාට දඬුවම් දෙන්න, මටයි දරුවන්ටයි දඬුවම් දෙන්න එපා කියලා. රජුරු පස්සේ සුමන මල් කරු ගෙන්නලා ප්‍රශංසා කරලා තමන් අත්හැරලා ආව මරණයට බය මේ කාන්තාව. ඊටාම ලස්සන තරුණ ලඳුන් 8 දෙනෙක් සුමන මල් කරුට වෙනම විවාහ කරලා දෙනවා. වෙනම පාවා දෙනවා. තවත් නොයෙක් සීමාවක් නැති ධනස්කන්ධයන් තුලින් ඔහු පෝෂණය කළා. පොහොසත් කළා. නමුත් මේ එකක්වත් බලාපොරොත්තු වෙන්න මල් පූජා කළේ ඒ එකක්වත් නෙමේ. ජීවිතෙත් අත්හැරලා තමයි ඒ මල් පූජාව කළේ. ආන් එහෙම කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැති ලෞකිකත්වයේ ඉඳලා ලෝකෝත්තරත්වයේ දක්වාම දිවෙන ඍජු සරණාගමනයක් තියෙන එක තමයි මේ සියලුම දානයන්ට වඩා ආනිසංස සහිතයි කියලා දේශනා කොට වදාළේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ශාසනයෙන් පින්නතුනි මේ ජීවිතේම මොනවද ලබන්න බැරි. ඒ තරම් වාග්ය සම්පන්න තැනක පය ගහලා ඉන්න අපි හෙට මැරෙන්න පුළුවන්. අද හරියට මේ ශ්‍රද්ධාවේ පිහිටියොත් නිවන් දකින්නතුරු සංසාරේ අතරමං වෙන එකක් නැති වෙයි කියන කාරණාවයි සිහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පහන් සිතින් පංචශීල ශික්ෂාපදේ සමාදන් වීම ඉහත පුණ්‍ය කර්මයට වඩා මහත්ඵලයි. එහෙම තෙරුවන් සරණ ගියාට වඩා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න යමෙක් යොමු වුණා නම් හැබැයි ඒක සඳහන් කරනවා ආර්යකාන්ත මට්ටමින් කියලා. අපි සමාදන් වෙන විදිහට නෙමෙයි ආර්යකාන්ත මට්ටමින් පන්සිල් සමාදන් වෙන එක. මොකද මේ ආර්යකාන්ත මට්ටම කියලා කියන්නේ? ඛණ්ඩ නොවෙන්න ඕනේ. මොකද මේ ඛණ්ඩ සීල කියලා කියන්නේ? සමාදන් වූ සීලය කැඩෙනවා. උදේ සිල් ගත්තා දවල් වෙනකොට කැඩිලා. දවලුත් සිල් ගත්තා හවස් වෙනකොට කැඩිලා. හවසුත් සිල් ගන්නවා නිදා ගන්න කලින්ම කැඩිලා. සමාදන් වෙනවා විතරයි ආරක්ෂා වීමක් නැහැ. සිහි නැති හින්දා නිතර කැඩෙනවා. ඒකට කියනවා ඛණ්ඩ සීල කියලා. වෙන්න ඕනේ අඛණ්ඩ සීල. ඊළඟට ඡිද්‍ර සීල. හදිස්සියේම
සිල්පදේ කැඩිලා යනවා. ඉතින් අපි කිව්ව අපි අටසිල් වගේ සමාදන් වෙලා ඉන්නවා. හොඳට සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා. හදිසියෙම ගීතයක් මතක් වෙනවා. ඒ මතක් වුණ ගමන් එක්ක බිමට තට්ටු කරනවා. එහෙම නැත්නම් තමන්ගේ කකුලට තට්ටු කරගන්නවා. පිඟාන හරි කෝප්පි හරි ළඟ තියෙනවා නම් ඒකට තට්ටු කරගන්නවා. සිල්පදේ කැඩෙනවා. ආන් ඒකට කියනවා ඡිද්‍ර සීල. හදිසියෙම කැඩිලා ගිහිල්ලා. ඒ හින්දා සිහිය උපදවා ගන්න ඕනේ. එහෙම සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවට ගීතයක් මතක් වුණොත් ඒ මතක් වෙච්ච ගමන්ම ගාතාවක් හරි බුදු ගුණයක් හරි මතක් කරන්නයි කියන්නේ. මොකද මේ ගීතේ මතක් වුණාම මෙයාට හිත ඇතුලේ තව ටිකක් ඉඳ ඉඩ දුන්නොත් එයා මගේ හිත ආක්‍රමණය කරනවමයි. එක්ක මගේ කටින් ඒක කියවනවා. එහෙම නැත්නම් කොහාට හරි තට්ටු කරනවා. එහෙනම් මතක් වුණ ගමන්ම සිහි තියෙන්න ඕනේ. ගාතාවක් හරි බුදු ගුණයක් හරි කියන්න. ඡිද්‍ර සීල නොවෙන්න ඕනේ. අච්ඡිද්‍ර වෙන්න ඕනේ. සබල සීල කියලා කියන්නේ මේ කබර වගේ ඒ තැන් වල ටික ටික කැඩිලා. සබල සීල නෙවෙයි අසබල වෙන්න ඕනේ සීලේ. අවසාන කාරණාව කම්මාස. ඒ කියන්නේ අපි පන්සිල් ගන්නවා වගේ. දැන් සමාදන් වෙනවා තව ටිකකින් කැඩෙනවා ආයෙ සමාදන් වෙනවා ආයෙ ටිකකින් කැඩෙනවා. කම්මාස. එහෙම නොවෙන්න ඕනේ. අකම්මාස වෙන්න ඕනේ. මේ කාරණාව තව දිගට විස්තර කරන්න මේකේ කරුණු තියෙනවා සීලේ ආකාර 8ක් පිළිබඳව. අපි මේ මූලික කාරණා 4ක් සිහිපත් කළේ ආර්ය කාන්ත මට්ටමට දියුණු වුණ පංච සීලයක් තියෙනවා නම් මේ කතා කරගෙන ඉන්න සියලුම පුණ්‍ය කර්ම වලට වඩා අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරලා තියෙන්නේ ගඳක් සෙඹිනා කාලයක් මෛත්‍රී වැඩිම ඉහත පුණ්‍ය කර්මයට වඩා මහත්ඵලයි කියලා. මෙතන ගඳක් සෙඹිනා කාලයක් කියලා කියන්නේ මලක් සිප ගන්න ගත කරන කාලයේ තරම් කාලයක්. මෛත්‍රිය වඩන්න පුළුවන් නම් අර මෙතෙක් කතා කරපු සියලුම පින්කම් වලට වඩා ඒක ආනිසංසයි කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා ආදි වශයෙන් අපි මේ කරන මෛත්‍රී භාවනාව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. එහෙමනම් කොහොමද මෙතන සඳහන් කරලා තියෙනවා කොයි විදිහේ භාවනාවක් ගැනද මේ කියන්නේ? අර්පණා මට්ටමට දියුණු වෙච්ච භාවනාවක් ගැනයි මේ කියන්නේ. භාවනාව දියුණු කරලා සමාධියට ආසන්න වෙනකන් නැත්නම් ධ්‍යාන මට්ටමට ආසන්න වෙනකන් දියුණු කරන්න ඕන. අර්පණා මට්ටම කියලා කියන්නේ ධ්‍යානය ළඟ හැසිරෙන මට්ටමට දියුණු කරපු මෛත්‍රියක් ගැනයි මෙතන කතා කරන්නේ. එහෙම නැතුව අපේ මෛත්‍රිය මේ චින්තාමය මෛත්‍රියත් මේ වේලාම බ්‍රාහ්මණතුමාගේ දානයට වඩා උතුම් වෙනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දුන්න දානයට වඩා මම සුවපත් වේවා කියන කාරණාව උතුම් වෙනවා නම් ඒ වාගේ මහ පිංකම් කරන්න ඕනේ නැනේ කවුරුවත්. ඒ පිංකම් කරනවට වඩා කෙනෙකුට හුඟක් අමාරු වෙයි සංසාරේ පුරුදු කරලා නැත්තම් අර්පණා මට්ටමට එනකන් මෛත්‍රිය දියුණු කරන්න. නමුත් දියුණු කරගත්තොත් අර පිංකමට වඩා අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියන කාරණාව සිහිපත් කරනවා. අවසාන කාරණාව සඳහන් කරනවා අසුරක් ගසනා කාලයක් අනිත්‍ය මෙනෙහි කිරීම ඉහත පුණ්‍ය කර්මයටත් වඩා ඊටාම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. මෙතන සඳහන් කරන්නෙත් පින්නතිනේ අපි මුලින් කියාපු කතාවමයි. අසුරක් ගහන කාලයක් විදර්ශනාව වැඩිම අනිත්‍ය මෙනෙහි කිරීම. එතනත් සඳහන් කළේ ධ්‍යාන මට්ටමට දියුණු වෙච්ච භාවනාව පිළිබඳව. මෙතන සඳහන් කරන්නේ අනිත්‍ය භාවනාව ගැන. විදර්ශනාව ගැන. ඒක ඊටාම ඉහළට දියුණු කරලා තියෙන විදර්ශනාවක් ගැනයි මේ කතා කරන්නේ. එහෙනම් මේ භාවනාව මනාව දියුණු කරගන්න එක මොන තරම් ආනිසංස සහිතද? හැබැයි අපි බුදුරජාණන් වහන්සේ මේ කරුණු පෙන්වනකොට අපිට පැහැදිලි කළා දන් දීමෙන් විතරක් සිල් රැකීමෙන් විතරක්
භාවනා කිරීමෙන් විතරක් සියල්ල සම්පූර්ණ නෑ කියලා. කෙනෙක් දන් දීගෙන විතරක් යනවා. තව කෙනෙක් දන් දෙන්නේ නෑ සිල්ම ආරක්ෂා කරනවා. තව කෙනෙක් දන් දෙන්නෙත් නෑ භාවනාම කරගෙන යනවා. මේ කටයුතු වලින් විතරක් මේ සංසාරයේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නෑ කියන කාරණාවයි සඳහන් කළේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා දස දාන වස්තුවක්. මොනවද දස දාන වස්තුවට අයිති වෙන්නේ? ආහාර, පාන, වස්ත්‍ර, යානා, මාලා, ගන්ධ, විලේපන, සෙය්‍ය, ආවාස, ප්‍රදීප සහ උපකරණ. ආහාර වර්ග, පාන වර්ග, වස්ත්‍ර, යානා කියන්නේ ශාසනීය යානා පූජාව පාවහන්, මාලා මල් මාල වගේ දේවල්, ගන්ධ සුවඳ වර්ග, විලේපන කියන්නේ මේ ආලේපන කරන දේවල්. වර්තමානයේ නම් ඔය ක්‍රීම් වර්ග වගේ ආලේපන කරන දේවල්. සෙය්‍ය කියලා කියන පින්නතුනේ ඇඳ පුටු වලට. ආවාස, ප්‍රදීප සහ උපකරණ. පහන් දල්වන්න අවශ්‍ය පහන් සහ දල්වන්න අවශ්‍ය උපකරණ. මේවට කියනවා දස දාන වස්තුව කියලා. බුදුරජාණන් වහන්සේ දස දාන වස්තුවක් දේශනා කළේ සාංසාරික ජීවිතයේ මනාවම සැලසුම් කරවන්න. මේ පින්කම් හරියටම සම්පූර්ණ කරනකොට පාරමිතා වැඩෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ නිසා මේ දාන වස්තු 10 සම්පූර්ණ කරන එක උතුම් ජීවිතයකට අත්‍යවශ්‍යම කාරණාවක්. සසර සැප සහිතවම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. මේ සඳහන් කරන කාරණා ටික එතකොට මේ ගන්ධ කියන කාරණාව, සුවඳ වර්ග සාමාන්‍ය කෙනෙකුට කරගන්න බැරි පූජාවක් වර්තමාන වෙනකොට දස දාන වස්තුවම සම්පූර්ණ කරනවා කියලා කීවට අපිට කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ මහා සංඝරත්නය උදෙසා සුවඳ වර්ග පූජා කරන එක කැප නැහැ. එහෙනම් අපි කොහොමද මේ පූජාව කරන්නේ? කොසල් මහරජුරු අසදෘශ දාණය දෙන වෙලාවේ සුවඳ පූජා කරපු ක්‍රමයක් සඳහන් කරනවා. රහතන් වහන්සේලා දෙන්නෙක් මැද්දෙන් ඊටාම සුවඳවත් ආලේපන වර්ගයක් අතු බිම ගාලා තියෙනවා. රහතන් වහන්සේලා දෙන්නෙක් වැඩ ඉන්නවා. ඒ මැද්දෙන් සුවඳ ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනවා බිම. එතකොට ඒ සුවඳ හමනවා. ඒ සුවඳ තමයි පූජා කරලා තියෙන්නේ. මැද සුවඳ ගාලා දෙපැත්තට සුවඳ හමනකොට ඒ සුවඳ පූජා කරනවා. දෙන්නෙක් අතරින් මේ සුවඳ ගල්වගෙන ගිහිල්ලා තියෙනවා. සුවඳ පූජා කරලා තියෙන්නේ එහෙමයි. ඉතින් ඒ වාගේ පූජා දස දාන වස්තු සම්පූර්ණ කරනවා කියවට අපිට සමහරට අපහසු වෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න අපිට කිසිම අකැප බවක් නැහැ. ඕනෑම සුවඳක් භාග්‍යතුන් වහන්සේ විසින් පූජා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මෙතන කුසල කර්ම අතරින් භාවනාමය කුසලය අනිත් සියලු පින්කම් වලට වඩා විශේෂයි කියලා මෙතන දක්වලා තියෙනවා. භාවනාව සියලු කුසල කර්මයන්ට වඩා විශේෂයි. එහෙම සඳහන් කරන්නේ මේ සූත්‍රයේ, වේලාම සූත්‍රයේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරන්න අවශ්‍ය බව මනාව කරුණු කාරණා පැහැදිලි කරලා දේශනා කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ දන් දෙනකොට මනා සීලයක් අත්‍යවශ්‍යයි කියලා. සිල් නැතුව දන් දුන්නාම ලැබෙන විපාකත්, සිල් සහිතව දන් දුන්නාම තියෙන විපාකත් මොනවද කියලා පෙන්නලා තියෙනවා. එhmenan මෙතන සඳහන් කරනවා දන් දෙන්න පුළුවන් නම් සීලයක් සමාදන් වෙලා භාවනාවක් පුරුදු කරලා විදර්ශනාවක් සහිතව ඒ දාණය මොනතරම් මහත්ඵලද කියන කාරණාව සඳහන් කරන්න නොහැකි තරම් ආනිසංසයි. සීලයක් සමාදන් වෙලා භාවනාවක් දියුණු කරලා විදර්ශනාවක් එක්ක දානයක් දෙනවා.
ඒ දානය තමයි අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එහෙනම් සමහරලාට අපිත් අද දන් දුන්න පින් රැස් කළා කිය හිත හිතා ඉන්නවා. මේ කාරණා එහෙම සඳහන් කළේ නැත්නම් කවදාවත් අපි දිනු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. සමහරලාට පන්සිලුත් නැතුව තවත් වෙලාවට තිසරණත් නැතුව අපි දුන්න දාණය ඒ තරම් මහත්ඵල බවක් අපිට ගෙන දෙයි කියන කාරණාව අපිට එතකොට හරියටම තීරණය කරන්න බැරුව යනවා. නමුත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලය නිසා ලැබෙන ආනිසංස ප්‍රමාණයක් අපිට තියෙනවා. අංගේ නිසා සසර වසන තුරාවට හරියටම දානයක් දීගත්තොත් ඒක සැපයි. නිවන් දක්න ජාති දක්වාම ඒක සැපයි. නිවන් දකින කාලෙට සුවසේම නිවන අවබෝධ කරන්නත් ඒ දානය සැපයි. සසර වසනතුරුත් සැපයි. නිවන් දකින කාලට මනාව නිවන් අවබෝධ කරගන්නත් ඒ දානය ඉතාම ශ්‍රේෂ්ඨයි උපකාරයක් වෙනවා. එනම් වේලාම සූත්‍රයේ මේ සඳහන් කරලා තියෙන කරුණු ඉතාම කෙටියෙන් මේ සිහිපත් කරන්නට යෙදුනේ බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය තුළ සම්පූර්ණ කරන්න පුළුවන් විශේෂ කාරණා කීපයක් සිහිපත් කළා. හරියටම තෙරුවන් සරණ යන එක. මනාව ආර්ය කාන්ත මට්ටමින් සිල් ආරක්ෂා කරගන්න එක. හරියට කරුණු කාරණා දැනගෙන ආවාස පූජා කරන හැටි. මෛත්‍රී භාවනාව, විදර්ශනා භාවනාව මනාව සම්පූර්ණ කිරීම. මොන තරම් මහත්ඵලද, කොයි තරම් මහානිසංසදායකද කියන කරුණු ටිකයි මේ සිහිපත් කරන්නට යෙදුනේ. සත්පුරුෂ දාන, අසත්පුරුෂ දාන කියන කාරණා කීපයක් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු දෙකක් පැහැදිලි කරනවා. මොනවද එතකොට මේ අසත්පුරුෂ දාන කියලා කියන්නේ? අපි මේ වේලාම සූත්‍රයේ මුලින්ම සඳහන් කළා අසත්පුරුෂ දාන ගැන. අපි එතන සිහිපත් කළා තමන් දෙන්නේ අනුන් ලව්වා දෙනවා, කර්මයේ කර්මඵලයේ අදහන්නේ නැතුව දෙනවා, නොසකසා දෙනවා, දෙන්න ඕන නිසා උවමනාවට දෙනව නෙමේ දෙන්නම් වාලේ දෙනවා. ඒවට කියන අසත්පුරුෂ දාන කියලා. සත්පුරුෂ දානය පිරිසිදුව දෙනවා, ප්‍රනීතව දෙනවා, සුදුසු කාලයේ දෙනවා, කැපවුවක්ම දෙනවා, පරීක්ෂා කරලා දෙනවා, නිරන්තරයෙන් දෙනවා, පහන් සිතින් දෙනවා, දීලා සතුටු වෙනවා. මේ දේවල් වලට කියනවා සත්පුරුෂ දාන. එහෙම නොදෙන හැම එකටම කියන්නේ අසත්පුරුෂ දාන. අසත්පුරුෂ දානයේ විපාකත් සත්පුරුෂ දානයේ විපාකත් අපි වෙනම මෙතනදී සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ පත්‍රිකාවේ ඊළඟට සඳහන් කරලා තියෙනවා පෞද්ගලික වශයෙන් දිය හැකි දාන. එහෙම දාන 14ක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. පෞද්ගලික දාන 14ක්. මේ දක්ෂින විභංගයේ සඳහන් වෙන කරුණු ටික. පළවෙනි දාණය ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය. ඒක ඔය පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ 14 වෙනි දාණය හැටියට. දෙවෙනි දාණය පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය. භාග්‍යතුන් වහන්සේට දෙන දාණයට වඩා ආනිසංස අඩුයි පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය. හැබැයි මේ අඩුයි කියන මට්ටම අපිට තේරෙන්නේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ තියෙන වෙනස එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ඊළඟට අරිහත් විදි උපසම්පදාව ලබාගත් ශ්‍රාවකයන් විශේෂයෙන් දෙන දාණය. බුද්ධ ශාසනයේ රහත් බව ලබා ගැනීම කරගන්නට පිළිපන් සෑහෙන තථාගත ශ්‍රාවකයන් කෙරෙහි දෙන දාණය. අපි අද රහත් එතන ඉඳලා ධර්ම දේශනාව කර ගැනීම සඳහා පිළිපන් ශ්‍රාවකයා. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කප්පාසික වනලෙහි මාර්ග ඵලය ලැබලා බද්දවග්ගීය කුමාරවරු. ඒ ඵලය මත පිහිටලා එතන නතර වෙන්නේ නැතුව
ඒ රහත් වෙන්න වීරිය වඩන පැවිදි උපසම්පදා ක්‍රමයන් වහන්සේට තමයි මේ කියන්නේ. ඉන් පස්සේ ඊළඟට අපි සඳහන් කළා මේ අනාගාමී වහන්සේලා ශ්‍රාවකයා විශේෂයි දෙන දාණය. පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මෙව්වා. අනාගාමී ඵලය පසක් කරගන්නට පෘථග්ජන ගෝත්‍රයේ තථාගත ශ්‍රාවකයාට දෙන දාණය. කවුරුවත් සහදාගාමී තථාගත ශ්‍රාවකයාට දෙන දාණය සෝවාන් වුණා. සකදාගාමී ඵලය පසක් කරන්නට සකදාගාමී වුණා. ශ්‍රාවකයාට දෙන දාණය අනාගාමී වුණා. සෝවාන් තථාගත ශ්‍රාවකයා විශේෂයි දෙන දාණයවත් සෝවාන් ඵල උන්වහන්සේලා බණ භාවනා කටයුතු තථාගත ශ්‍රාවකයා විශේෂයි දෙන දාණය. පැවිද්දෙන් සෝවාන් කාලයක් ගත වෙන එක වස්කාලයක කල්පනා කළා මගට බැහැ බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර වස් සමාගම් මගට බැහැගත් කෙනා ඵලය ලැබලා නැහැ තීරණය කරලා කෙනා. අර මේ භික්ෂුන් වහන්සේලා පාවාරික නුවර හරියටම නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනා තමයි සෝවාන් පාවාරික නුවර ඉඳලා සෑහෙන දුරයි. යම් කෙනෙක් ඒ කාරණාව මත පිළිලා ඉන්නවා නම් සේලත් දවසකට වැඩම කරන මාර්ගයට ඇවිල්ලා ඉන්න කෙනෙක්. ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කරනයි පන්සිලුත් නැත්තම් සවැත් නුවරට වඩින අතර සෝවාන් වෙන මාර්ගයටවත් සවැත් නුවරට ළඟා වෙන මාර්ගයට දවස් 6 ඉඩ තියෙද්දි වෙන්න තියා. ඇසල පොය උදා ඊළඟට සඳහන් කරන්නේ එහෙනම් ඇසල පොයදා විතරාගී වූ බාහිර තාපසයන් විශේෂී දෙන දානේ. ඉතින් සවතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලු දුක් දෙනාටම සීලවත් මහ ලොකු කනගානේ පෘථග්ජන දුස්සීලයන් විශේෂී දෙන දානේ. නමුත් තිරිසතුන් මගරිසන් සතුන් විශේෂී දෙන දානේ. ඒ දානවල පින්න සීමාවක් බොහෝම උනන්දුවෙන් උන්වහන්සේලා ගත කරා. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නාම වස් පවාරණය කරපු ගමම්ම ආත්ම 100ක ආනිසංස ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. මිනිහෙක් වෙලා ඉපදිලා ඉන්නවා තිසරණත් නෑ මුළු වස්තු මාසෙම දෙවියෝ වෙහිවස් කියනවා පෘථග්ජන දුස්සීලය කියලා. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක හැමතැනම වතුර පිරීලා පෘථග්ජන සීලවන්තයි මාර්ගය අබලන් වෙලා තව දවස් 6ක් කාටවත් කරදරයක් නැතුව ජීවත් 60කට ආසන්න. හැබැයි මේගොල්ලෝ ගාව තිසරණ පන්සිල් තියෙනවා කියලා එක හෙලාම කියන්න බෑ. ඉතින් තෙමි තෙත සිවුරු දරාගෙන අපි දකින්න හැටියට බෞද්ධ කියලා ඉපදුනේ නැති වුණත් වෙනත් ආගමක් අදහනව වුණත් මේ ගමන සමාජයේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අය ඕන කෙසේ වෙතත් ඕන දවස් 6ක් ඇතුළත උන්වහන්සේලා සබමට රට දාවුණා. කාටවත් කරදරයක් නැහැ. ආන් එහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වරියටම තිසරණ පන්සිල් තියනවා කියලා කියන්නේ වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අර අයට වඩා අපේ බුදුරජාණන් වහන්සේ ටිකක් හොරකම් කරන දූෂණ කරන වීෂණ වංචා කරන ඒ අයට වඩා හුඟක් හොඳ නිසා මේ අයට කැම වේල කරපු බව අනාගත ජීවිත සතුටින් ප්‍රීතියෙන් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැප වෙච්ච බව බාහිර තවුසක් කියලා බුදුරජාණන් වහන්සේට මනාව ඥාන අභිඥා ලැබලා අහසින් යන කෙනෙක් හැබැයි ඉස්සරහට දක්වලා පන්සිල් නැහැ. එහෙම භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි වස් කාලේ නම් කෝටි ලක්ෂක විපාක දෙනවා කියලා සඳහන් කළා. පවාරණ සඳහන් කළා සෝවාන්ට ආලය දවසක් කරන්නට පිළිපන් තථාගත ශ්‍රාවකය කියලා කියන ගමනත් මනාව තිසරණෙහි පිහිටලා යමෙක් පන්සිල් ආරක්ෂා කරනවා නම් ඊතාවට යම් කෙනෙක් කෑම වේලවස් අය පුරාම කලි කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිතේ එන මග තිබිච්ච දුෂ්කරතාවේ පැහැදිලි කරාම හිග නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ප්‍රතිග්‍රාහකයන් මහණෙනි ප්‍රතිග්‍රාහකයා ඔබලගේ කල්පනාව තිසරණ සහ දවස් 6ක් මේ මග තිබිච්ච ආන්ගේ ප්‍රතිග්‍රාහක සීලී නිසා දායකයට අප්‍රමාණ ආනිසංස මේ ගමනේ තිබිච්ච දුකට වඩා එහෙමනම් පින්නතනි අපිට පුළුවන් වුණොත් තරම්ද කියන කාරණාව නිවැරදිව තිසරණෙහි පිටලා පන්සිල් ආරක්ෂා කරන්න. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න අපි කී දෙනෙකුට යහ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ ගැන හැර දැක්වුවා. හොඳට වැඩිච්ච නුග ගහ. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තේ තියෙන සංසාරේ දුක පිළිබඳව විස්තර කරනවා.
ගහ පුරාම හොඳට ගෙඩි හැදිලා තියෙනවා. මේ සාංශාරික දුක කොපමණද කියන කාරණාව විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින් තරම් මේ ගහෙන් ගෙඩි කාලා පින්නතුන් අහලා කරුණු දගෙන යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒක පැහැදිලි කරනවා. නිවැරදිව තිසරණයි පන්සිලුයි තියෙනවනම් අනාදිමත් කාලයක් මේ ලෝකේ කොහෙන් ඇවිල්ලා දීර්ඝ සංසාරේ ගලයට යමෙක් උපකාරයක් කරලා ගියත් අපි මොනතරම් කාලයට නරකක් නම් වෙලා ගවයෝ වෙලා ඉපදෙන්න ඇද්ද? ඒකට ආගම් ભેදයක්, ජාති ભેදයක්, කුල ભેදයක් මොකවත් නැහැ. මහණෙනි, උපකාර කරපු කෙනා බෙල්ල ලාභයක් ලබනවා ගලාගෙන ගියපු රුධිරය. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ මහා සාගරයේ ජලයට වඩා වැඩි. තමන් ආත්මාර්ථයේ පිහිටලා කටයුතු කරනකොට සංසාරය ගැන උපරිම කලකිරීම තියෙන තැන පරාර්ථයක් සිද්ධ වෙනවා. තමන් ආත්මාර්ථයේ වෙලා ඉපදිලා නිකම් බෙල්ල කපාපු තැනින් ගලාපු ලී. ඒ තමන් සිල්වත් ගුණවත් වෙලා ඉන්න නිසා ජලයට වඩා ඇවිල්ලා වටේට උපකාර කරන සියලු දෙනාටම එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි උනේ එන මේ ශාසනයේ ගමන බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේද හරි ශ්‍රේෂ්ඨ ගමනක් යන්න පුළුවන්. හරකෙකුගේ එච්චර ලේ නැති බව අපි විතරයි දන්නවනේ අවශ්‍ය වෙන්නේ. මනස හිමකනා විතරයි ඕනේ. මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ තමන් නිසා ධර්මයේ විශාල පිරිසක් සුදුමයි. තව විශාල පිරිසක් සංසාරේ ධර්මයේ දක්වන උදාහරණයක් මිදෙනවා. සමාන අපිට යමක් පරිත්‍යාග කරන නිසා ඒ හින්දා බුද්ධ ධර්මයේ හැම උදාහරණයක්ම සිල්වත් ගුණවත් කෙනාට වන්දනා කරලා ලබන්නේ පුදුම ලාභයක්. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් ආත්මාර්ථකාමී හැටියට ගලාගෙන ගියපු රුධිරය කරා යන ගමන තමයි බෙල්ලෙන් ගලාගෙන බුදුරජාණන් වහන්සේ අපූර්වට අපිට පෙන්නලා තියෙන්නේ. ඒ කවුද හරක වෙලා ඉපිලා එහෙම කල්පනා කරලා බලහම මේ දේශනාව කරන මම අපහසු බණ අසුනේ. හැබැයි යෙදෙන්න සාගරයේ පිළිතුනි ඒ තරම්ම පහසු සමහර විට තේරෙන්නේ. මෙතෙක් සිහි නැති හැම තැනම වෙන්නත් පුළුවන්. ඒ සිල්පද බින්දෙනවා. අපි මහා මොහොත දැකලා බව අපි දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මහා මොහොත කියලා වලින් සිහිපත් කළේ. සීමාවක් නැහැ. හරියටම පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙලා ප්‍රමාණයක් නැහැ. හිතෙනවා ඕක මට ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා. මොනතරම් ජලෙල් ගුණ ආරක්ෂා කරගන්න බැහැගත්ත කෙනාට තමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි සාගර මනාව සිහිය පිහිටවන්න පුළුවන් නම් ඉන්දියන් සාගරය කියලා කියනවා. හරි ලේසි. අට්ලාන්ටික් සාගරය කියලා ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා සාගරය කියලා කියනවා. අපි ධර්ම දේශනාව මෙතන නිමා කරමු. රතු මුහුද අද ගොළු ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සමන්තා රාමනායක කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් පිරිච්ච සාගර ගැන අපි කතා කරනවා. පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒකට මෙවුවා වෙන වෙන සාගරත්වයේ දරූ සමගේම නමින් මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හා එකම සුජීවත්ව වාසය කරන ඉන්දියන් සාගරයත් එකයි පැසිෆික් සාගරයත් එකයි ඇට්ලාන්ටික් සාගරයත් එකයි ඇන්ටාර්ක්ටිකාවත් එකයි මේ කොහෙවත් බෙදාලා වෙන් කරපු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මුළු විශ්වයම සහ ජලය පහසුම මාර්ගයකින් අපි ජීවත් වෙන ගොඩබිම් ටික කාලයකින් ඒ ජලතලයේ මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ නිවන්සුව අත්පත් කර ගැනීම සඳහා තැන් තැන් වල ගොඩබිම් ටික ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ අපිකම සංවිධානය කරන මහ මුහුද දේශප්‍රිය මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලය ළඟට ගිහිල්ලා අපි බලාපොරොත්තු ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරක් පරක් නැති සමන්ත මහා සාගරයේ කොයිතරම් සදහවත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බෙල්ල නිරෝගී භව චිර ජීවනයේ උදා වේවා. වැඩි කියලාටම සර්වඥතා ඥානය දැකලා දේශනා කරහම සහිත ප්‍රතිපදාවකින් මේ සංසාරේ ගැන කලකිරෙන්න උපරිම හේතුවක් නෙමෙයි. උතුම් අමා මහ නිවනේ සැනසෙන්නට වැඩියෙන් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. හරකෙක් වෙලා ගලාගෙන ගියපලේ ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං තිස්සා කියන අම්ම වෙනුවෙන් වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච
පීතෝ තමන්ගේ අම්මගේ නම තිස්සා. රාජා භවතු. එතකොට තිස්සා නමින් ඒ අම්මා මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් නැහැ. එකම අම්මමයි නම තිස්සමයි. ආන්ගේ අම්මා මැරිච්ච වෙලාවේ අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි උනේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා. ඊළඟට පැහැදිලි කළා මහණෙනි මේ ලෝකේ ඔබට මව් නොවිච්ච කෙනෙක් නෑ. මේ ලෝකේ ඔබට පිය නොවිච්ච කෙනෙක් නෑ. එතකොට ඒ අය වෙනුවෙනුත් එච්චරම ඇඬුවා නම් මේ අනවරාග්‍රයි කියලා කියපු වචනය මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. මහා සාගරයේ ජලයට වැඩියෙන් කඳුළු. ඕක අවස්ථා කීපයක මතක් කළා. ඊතා කුඩා වීදුරුවක් පිරෙන්නවත් එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් මේ සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නෑ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියතියා ඇවිදපු වාර කොච්චරද මේ ජීවිතේ? මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නද? ඒ පාගපු හැම තැනක්ම පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන. ඒ තරම් එක වල උඩ 100,000 වර මමම වලල්ලා තියෙනවා. එහෙම සංසාරෙක මේ යන්නේ. එහෙම යන සංසාරෙක අලුත් අත්දැකීම් හොයා අපි යනවා. හැබැයි මේ හම්බ වෙන එක අත්දැකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අත්දැකීම්. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අත්දැකීම්. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරික ඔබට මට මුණ ගැහිච්ච නැති අත්දැකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා, මුණ නොගැහුණ අත්දැකීම් කීපයක් තියෙනවා. මොනවද? ඒ තමයි මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ.
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 10000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කෙනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කෙනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කණුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කණුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඒ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩිහිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා, මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම යද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා ඇද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා, නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථාව ඕන තරම් අපි අහලා තියෙනවා,
ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා, එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා, මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනමතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනික් භික්ෂූන් වහන්සේලා කතා කළා මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනවා කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදත් ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදත් බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත් අවදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දාම තමයි මෙදා හිටි ආසනයේ මත
සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණේ ඌරෙකුට. අපිටත් මහ බෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නයේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාමත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඇයි උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ? සිව් පිළිසිඹියා සහිතව රහත් වුණ නිසා. එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණය කළා, වස් කාලය ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දැන්නේ නැහැ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පින්කම් කරනකොට මතක් කරනවා නම් අපිත්
කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහපින් සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේත් මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනම කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන. කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවන බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩි වැඩියෙන් පින් හම්බ වෙන්නේ වස් කාලේ. කටින පින්කමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට.
දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් 3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම අටසිල්. තව සමහර අය 3 මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. ඇයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන බොරුව. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියවා කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහුවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික
නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනී රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ